ආයුබෝවන් සුබ උදෑසනක් 2021 වසරේ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසුදරු දැරියන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා ස්වාධීන රූපවාහිනී සේවය මගින් ඉදිරිපත් කරනු ලබන තක්ෂිලාව අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ තවත් එක් වැඩසටහනක් සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. සුපුරුදු පරිදි මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදුපියස මගින් සිදු කරනු ලබනවා. අද දින අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ගෙවුම් තුලනය, විදේශ මූල්‍ය සහ විනිමය අනුපාතිකය යන මාතෘකාව සම්බන්ධවයි. මෙම සාකච්ඡාවට අද අප සමග සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ හර්ෂ අබේරත්න මහතා. අප එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මෙම වැඩසටහනට පිළිගනු ලබනවා. ඒ වගේම මෙම වැඩසටහන ආරම්භයේදීම මා සඳහන් කිරීමට කැමැති අපොස උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේහි මෙම මාතෘකාව ආශ්‍රයෙන් විමසා ඇති පසුගිය විභාග ගැටලු පිළිබඳවත් අවධානය යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙම වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති ගෙවුම් තුලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව. ඔව් සුබ උදෑසනක්. ගෙවුම් තුනන ලේඛනයක් යනුවෙන් අපි හඳුන්වන්නේ රටක් විසින් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුලදී ලෝකයේ සෙසු රටවල් සමග සියලුම ආර්ථික ගනුදෙනු ක්‍රමානුකූලව සටහන් කරන ලේඛනයක්. ඒ අනුව ගෙවුම් තුලනයක අපි සටහන් කරන්නේ නේවාසිකයින් සහ අනේවාසිකයින් අතර ඇතිවන ගනුදෙනු. ශ්‍රී ලංකාව සහ බොහෝ රටවල් ගෙවුම් තුලනය සම්පාදනය කිරීමේදී ඒ සඳහා අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයක් භාවිතා කරනවා. ඒ අනුව 2012 වසරේ සිට ශ්‍රී ලංකාව ගෙවුම් තුලනය සම්පාදනය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන අත්පොත් 6 වෙනි සංස්කරණය අනුවයි. ඊට කලින් අපි ගෙවුම් තුලනය සම්පාදනය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන අත්පොත් 5 වන සංස්කරණය නැත්නම් අපි කියනවා BPM 5 සංස්කරණය යටතේ තමයි සම්පාදනය කරේ. මීට අමතරව තව වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකාව ගෙවුම් තුලනය සම්පාදනය කිරීමේදී කාර්තුමය සහ වාර්ෂිකමය වශයෙන් සම්පාදනය කරනු ලබනවා. ගෙවුම් තුලනයකින් ඕනෑම රටක විදේශීය අංශයේ තුලනය පිළිබඳ අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන්. ඔව් හර්ෂ, ඔබ පැහැදිලි කළා ගෙවුම් තුලන ලේඛනයක් මගින් ආර්ථිකයක බාහිර තුලනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි බව. ඒ වගේම ආර්ථිකයක බාහිර තුලනය සහ අභ්‍යන්තර තුලනය මගින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහාත් විශේෂ අවධානයක් යොමු කරනවා. එම නිසා අපි මේ අභ්‍යන්තර තුලනය සහ බාහිර තුලනය යන සංකල්ප පිළිබඳවත් අපේ දරු දැරියන්ව දැනුවත් කරමු. මුලින්ම අපි බලමු අභ්‍යන්තර තුලනය යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද කියලා. අභ්‍යන්තර තුලනය කියන්නේ දේශීය ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තිය සහ මිල ස්ථායීතාවය අරමුණු අතර මනා තුලනයක් පවත්වා ගනිමින් ආර්ථික වර්ධනය ඇති කර ගැනීම. බාහිර තුලනය කියලා අපි හඳුන්වන්නේ ගෙවුම් තුලනය, විශේෂයෙන්ම ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ දිගුකාලීන හිඟයකින් තොරව ශක්තිමත්ව පවත්වාගෙන යමින් සහ විදේශ විනිමය අනුපාතිකය අවාසිදායක විචලනයකින් තොරව පවත්වාගෙන යාම. ඒ අනුව අප ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ අභ්‍යන්තර තුලනය සහ බාහිර තුලනය අතර මනා සංකලනයක් පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ ආරම්භයේදී සඳහන් කළා ගෙවුම් තුලන සංඛ්‍යාදත්ත සම්පාදනය කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන අත්පොත යොදා ගන්නා බව. ඒ අනුව 2012 වසරෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන අත්පොතෙහි 5 වන සංස්කරණය වෙනුවට 6 වන සංස්කරණය යොදා ගනු ලැබුවා. ඒ නිසා අපි මේ ගෙවුම් තුලන අත්පොතෙහි 5 වන සංස්කරණයේ සිට 6 වන සංස්කරණය වෙත යොමු වීමේදී ඇති වූ මූලික වෙනස්කම් පිළිබඳව සඳහනක් කරමු. ඔව්, ගෙවුම් තුලන අත්පොත් 6 වෙනි සංස්කරණය නැත්නම් BPM 6 සංස්කරණය වෙත යොමු වීමේදී ප්‍රධාන වෙනස්කම් කීපයක්ම සිදු වුණා. මුලින්ම අපි ජංගම ගිණුමේ සිදු වෙනස්කම් පිළිබඳ සලකා බලමු. පැරණි ආකෘතිය යටතේ ආදායම් ගිණුම කියලා ගිණුමක් පැවතියා. BPM 6 සංස්කරණයෙන් පසුව එම ආදායම් ගිණුම වෙනුවට එය ප්‍රාථමික ආදායම් ගිණුම ලෙස නම වෙනස් වී තිබෙනවා. මීට අමතරව පැරණි ආකෘතිය යටතේ ජංගම සංක්‍රාම නමින් ගිණුමක් පැවතියා. BPM 6 සංස්කරණයෙන් අනතුරුව එම ජංගම සංක්‍රාම ගිණුම වෙනුවට ද්විතීක ආදායම ගිණුම ලෙස එහි නම වෙනස් වී තිබෙනවා.
මීට අමතරව අපි ප්‍රාග්ධන ගිණුම ගත්තොත් ප්‍රාග්ධන ගිණුම පෙර ආකෘතියේදී කාණ්ඩගත වුණේ මූල්‍ය ගිණුම සමග. නමුත් BPM6 සංස්කරණයත් සමග ප්‍රාග්ධන ගිණුම ජංගම ගිණුම සමග කාණ්ඩගත කොට ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය නමින් ශේෂයක් ගණනය කරනවා. එම ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තුලින් රටේ ශුද්ධ ණය ගැනීම නැත්නම් ශුද්ධ ණය දීම නිරූපණය වෙනවා. අපි දැන් යමු මූල්‍ය ගිණුමේ ඇති වූ වෙනස්කම් මොනවද කියලා සාකච්ඡා කරන්න. මූල්‍ය ගිණුමේ ප්‍රධාන වශයෙන් සටහන් කරන්නේ නේවාසිකයින් සහ අනේවාසිකයන් අතර මූල්‍ය වත්කම් සහ වගකීම් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු. ඒ අනුව ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පීය වශයෙන් මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්න ඕනේ. මූල්‍ය ගිණුමේ ඇති වූ ප්‍රධාන වෙනස්කම් සාකච්ඡා කළොත් පළවෙනි වෙනස්කම වන්නේ පෙර ආකෘතියේදී මූල්‍ය ගිණුමේ ගනුදෙනු සටහන් කරේ හර සහ බැර ශීර්ෂයන් යටතේ. නමුත් BPM6 සංස්කරණය හඳුන්වා දීමත් සමග මෙම හර සහ බැර ශීර්ෂයන් වෙනුවට මූල්‍ය වත්කම් වල ශුද්ධ අත්කර ගැනීම සහ මූල්‍ය වගකීම් වල ශුද්ධ වෙනස් වීම යන ශීර්ෂයන් හඳුන්වා දී තිබෙනවා. මීට අමතරව පෙර ආකෘතියේදී ගනුදෙනු සටහන් කරේ ආයතනික අංශයන් මත පදනම්ව කෙටි කාලීන සහ දිගු කාලීන යනුවෙන් බෙදා වෙන්කොට. නමුත් BPM6 සංස්කරණය යටතේ අපි ගනුදෙනු සටහන් කරන්නේ මූල්‍ය උපකරණ මත පදනම්ව. එනම් ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනිකුත් ආයෝජන සහ සංචිත වත්කම් යටතේ ගනුදෙනු සටහන් කිරීමක් සිදු වෙනවා. මීළඟට අපි අවධානය යොමු කරමු ගෙවුම් තුලන ලේඛනයක ප්‍රධාන සංරචක වෙත. ගෙවුම් තුලන ලේඛනයේ පෙළ ගැස්ම නැත්නම් ප්‍රධාන සංරචක ගත්තාම සංරචක හතරක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුමේ සහ ප්‍රාග්ධන ගිණුමේ එකතුව ගණනය කොට ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය, ඊළඟට මූල්‍ය ගිණුම, වැරදි සහ අත්හැරීම නැත්නම් සංඛ්‍යානමය විෂමතා. මේ අපි වැරදි සහ අත්හැරීම නැත්නම් සංඛ්‍යානමය විෂමතා යනුවෙන් හඳුන්වන්නේ අපි ගෙවුම් තුලනයක් සම්පාදනය කිරීමේදී ආයතන රාශියකින් දක්ත එක්රැස් කරනවා. එසේ ආයතන රාශියකින් දක්ත එක්රැස් කිරීමේදී හර සහ බැර සටහන් වල යම් නොගැලපීමක් සිදු වෙන්න පුළුවන්. ඒ අනුව ඕනෑම රටක ගෙවුම් තුලනයක මේ වැරදි සහ අත්හැරීම් යම් ප්‍රමාණයක් පවතින්න පුළුවන්. අපි ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ සංරචක පිළිබඳ අවධානය යොමු කරමු. ජංගම ගිණුමේ උප ගිණුම් හතරක් පවතිනවා. එකක් තමයි වෙළඳ ගිණුම, අනෙක් එක සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම සහ ද්විතීයික ආදායම් ගිණුම. වෙළඳ ගිණුමේ සටහන් කරන්නේ භාණ්ඩ අපනයන සහ භාණ්ඩ ආනයන අතර ඇති වෙනස. එසේ අපි අපනයන සහ භාණ්ඩ ආනයන අතර වෙනස වෙළඳ ගිණුමේ ශේෂය යනුවෙන් හඳුන්වනවා. ඊළඟට ගත්තොත් සේවා ගිණුම. සේවා ගිණුමේ සටහන් කරන ප්‍රධාන ගනුදෙනු වන්නේ ප්‍රවාහන, සංචාරක, පරිගණක සහ තොරතුරු තාක්ෂණ, විදුලි සංදේශ, අනිකුත් සේවා සහ මූල්‍ය සේවා ආශ්‍රිත ගනුදෙනු. ප්‍රාථමික ආදායම් ගිණුමේ ප්‍රධාන වශයෙන් සටහන් කරන්නේ පොලි, ලාභාංශ, ප්‍රතිආයෝජිත ඉපයීම් යන ගනුදෙනු. ද්විතීයික ආදායම් ගිණුමේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව ගත්තාම විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ සමයි වැඩි වශයෙන් සටහන් කරන්නේ. ඊට අමතරව නිල ප්‍රදානත් ද්විතීයික ආදායම් ගිණුම යටතේ සටහන් කරනු ලබනවා. මෙසේ වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම සහ ද්විතීයික ආදායම් ගිණුම යන ගිණුම් හතරේම එකතුව ජංගම ගිණුමේ ශේෂය යනුවෙන් හඳුන්වනවා. ඒකට ප්‍රාග්ධන ගිණුමේ ශේෂයත් එකතු කරාම ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය අපිට ගණනය කරන්න හැකියාවක් ලැබෙනවා. අපි දැන් ජංගම ගිණුමේ ශේෂය ගණනය කරන ආකාරය උදාහරණයකින් පැහැදිලි කරගමු. දැන් ඔබට තිරේ දිස්වන උදාහරණය දෙස අවධානය යොමු කරොත් එහි භාණ්ඩ අපනයන ආදායම, භාණ්ඩ ආනයන වියදම, සේවා ගිණුමේ ශුද්ධාගය, ප්‍රාථමික ආදායම් ගිණුමේ ශුද්ධාගය, ද්විතීයික ආදායම් ගිණුමේ ශුද්ධ ලැබීම් යන දත්ත දක්වා තියෙනවා. ඒ අනුව මුලින්ම අපට ගණනය කරන්න පුළුවන් වෙළඳ ගිණුමේ ශේෂය. නැත්නම් මේ උදාහරණයේදී වෙළඳ ගිණුමේ හිඟයක් පවතිනවා එක්සත් ජනපද ඩොලර් මිලියන 2000ක හිඟයක්. ඒකට සේවා ගිණුමේ ශුද්ධ අතිරික්තය, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය සහ ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තය එකතු කරාම ජංගම ගිණුමේ ශේෂය ගණනය කරන්න පුළුවන්. ඒ අනුව මෙම උදාහරණයට අනුව ජංගම ගිණුමේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1400ක හිඟයක් තියෙනවා. ඒකට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 200 එකතු කරාම ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හැටියට එක්සත් ජනපද ඩොලර් මිලියන 1200ක හිඟයක් මෙම උදාහරණයට අනුව අපට ගණනය කරන්න හැකියාව ලැබෙනවා.
දැන් ඔබට තිරේ දිස්වන්නේ 2020 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ සැකැස්ම. ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති මම පෙර සඳහන් කර පරිදි BPM6 සංස්කරණය යටතේ ජංගම ගිණුම සකස් වී ඇති ආකාරය. ඒ අනුව භාණ්ඩ ගිණුම නැත්නම් වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීයික ආදායම් ගිණුම යටතේ ගනුදෙනු සටහන් වී ඇති ආකාරය මෙම තිරේදී ඔබට දිස් වෙනවා. ඊට අමතරව ඒකට ප්‍රාග්ධන ගිණුමේ ශේෂයත් එකතු කර ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ගණනය කර ඇති ආකාරය මෙම සංඛ්‍යා සටහනෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ගෙවුම් තුලන ලේඛනයේ ප්‍රධාන සංරචකයක් වන ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ ශේෂයන් ගණනය කරන ආකාරය පිළිබඳ ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ඇති. අපි මීළඟට බලමු ගෙවුම් තුලනේ මූල්‍ය ගිණුමේ ප්‍රධාන සංරචක මොනවාද කියලා. ඔව් මූල්‍ය ගිණුම ගත්තාම මූල්‍ය ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ BPM6 සංස්කරණයට අනුව මූල්‍ය උපකරණ මත පදනම්ව. ඒ අනුව ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනෙකුත් ආයෝජන සහ සංචිත වත්කම් යටතේ ගනුදෙනු සටහන් කරනු ලබනවා. ඍජු ආයෝජන ගත්තාම හිමිකම් සහ ආයෝජන කොටස් අරමුදල් සහ ණය උපකරණ යටතේ ගනුදෙනු සටහන් කරනවා. විවිධ ආයෝජන යටතේ ගනුදෙනු සටහන් කරන්නේත් එසේමයි. මූල්‍ය ව්‍යුත්පන්න ආශ්‍රිත ගනුදෙනු සහ අනෙකුත් ආයෝජන. අනෙකුත් ආයෝජන ගත්තාම මුදල් සහ තැන්පතු, ණය ගනුදෙනු, වෙළඳ ණය සහ අත්තිකාරම්, අනෙකුත් ලැබිය යුතු ගෙවිය යුතු ගිණුම්, විශේෂ ගැනුම් හිමිකම් යන ශීර්ෂ යටතේ ගනුදෙනු සටහන් කරනු ලබනවා. ඊට අමතරව මූල්‍ය ගිණුමේ සංචිත වත්කම් ආශ්‍රිත ගනුදෙනුත් සටහන් කරනවා. දැන් ඔබට තිරේ දිස් වෙනවා 2020 මහ බැංකු වාර්ෂික වාර්තාවේ මූල්‍ය ගිණුම පළ වූ ආකාරය. ඒ අනුව මම පෙර සඳහන් කර පරිදි BPM6 සංස්කරණයට අනුව මූල්‍ය ගිණුමේ ශීර්ෂයන් වෙනස් වී ඇති ආකාරය ඔබට දිස්වනවා ඇති. ඒ අනුව මූල්‍ය වත්කම් වල ශුද්ධ අත්කර ගැනීම, මූල්‍ය වගකීම්හි ශුද්ධ වෙනස් වීම යන ශීර්ෂයන් යටතේ ගනුදෙනු සටහන් වෙනවා. ඊට අමතරව මූල්‍ය උපකරණ යටතේ ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනෙකුත් ආයෝජන සහ සංචිත වත්කම් යටතේ ගනුදෙනු සටහන් වී ඇති ආකාරය මෙම සංඛ්‍යා සටහන මගින් පැහැදිලි වෙනවා. ගෙවුම් තුලන සංඛ්‍යා දත්ත සම්පාදනය කිරීම සඳහා ගෙවුම් තුලන අත්පොතේ 6 වන සංස්කරණය යොදා ගැනීමත් සමග ගෙවුම් තුලනේ ගනුදෙනු සටහන් කරන ආකාරයේද යම් යම් වෙනස්කම් සිදු වුණා. අපි මේ පිළිබඳවත් අපේ දරුදරුවන්ව දැනුවත් කරමු. ඔව් ගෙවුම් තුනන ලේඛනයක ගනුදෙනු සටහන් කිරීමේදී අපි යොදා ගන්නා කීපයක්ම තියෙනවා. ඉන් එකක් වන්නේ ගෙවුම් තුලනේ ගනුදෙනු සටහන් කරන්නේ ගිණුම් කරන මූලධර්මයන්ට අනුව. ඒ අනුව ද්විත්ව සටහන් ක්‍රමය යොදා ගන්නවා ගනුදෙනු සටහන් කිරීමේදී. ඒ අනුව ඕනෑම ගනුදෙනුවකට හර සහ බැර සටහන් යනුවෙන් සටහන් දෙකක් පවතිනවා. ගෙවුම් තුලන ලේඛනයක ගනුදෙනු සටහන් කිරීම BPM6 සංස්කරණයෙන් අනතුරුව කරන ආකාරය පැහැදිලි කරගන්න උදාහරණ කීපයක් අපි යොදා ගමු. පළවෙනි උදාහරණය ශ්‍රී ලාංකික නිෂ්පාදන ආයතනයක් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක් වටිනා ටයර් එක්සත් රාජධානියේ සමාගමකට අපනයනය කරයි. මෙහි ද්විත්ව සටහන් අපි සලකා බැලුවොත් මෙම ගනුදෙනුව අපනයනය කිරීමකට සම්බන්ධ ගනුදෙනුවක්. ඒ අනුව අපනයන කිරීම අපි මුලින්ම සඳහන් කරන්න ඕනේ ජංගම ගිණුමේ වෙළඳ ගිණුම යටතේ භාණ්ඩ ගිණුම යටතේ බැර සටහනක් හැටියට. ඉන් අනතුරුව අපනයන කිරීම හේතුවෙන් රටට විදේශ විනිමය ගලායමක් සිදු වෙනවා. එය සටහන් කිරීම සඳහා මූල්‍ය ගිණුමේ අනෙකුත් ආයෝජන යටතේ මුදල් සහ තැන්පතු වත්කම් ඉහළ යාම පිළිබිඹු කරන්න මූල්‍ය වත්කම් වල ශුද්ධ අත්කර ගැනීම වැඩිවීමක් සටහන් කරන්න ඕනේ. අපි තවත් උදාහරණයක් වෙත යොමු. උදාහරණ 2 ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතු මැද පෙරදිග ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 40ක ලාභාංශ ලැබෙනවා යයි සලකන්න. මෙම ගනුදෙනුවේ ද්විත්ව සටහන් අපි සලකා බැලුවොත් ඔබට පැහැදිලි මෙය රටට ලාභාංශ ලැබීමක්. ලාභාංශ ලැබීම අපි සටහන් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. ලාභාංශ ලැබීමක් නිසා ප්‍රාථමික ආදායම් ගිණුමේ බැර සටහනක් සටහන් කරන්න ඕනේ. ඊට අමතරව මූල්‍ය ගිණුමේ රටට විදේශ විනිමය ගලායම සටහන් කිරීම සඳහා මූල්‍ය ගිණුමේ මුදල් සහ තැන්පතු වත්කම් ඉහළ යාම නැත්නම් මූල්‍ය වත්කම් වල ශුද්ධ අත්කර ගැනීම වැඩිවීම සටහන් කරන්න ඕනේ. ඒ අනුව මෙම ප්‍රශ්නයට
පිළිතුර වන්නේ ජංගම ගිණුමේ බැර සටහනක් සහ මූල්‍ය ගිණුමේ හර සටහනක් ලෙස. තවත් උදාහරණයක් වෙත අපි යොමු වෙමු. දුත්ත සටහන් මූලධර්මය යොදාගෙන මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ඩොලර් 500ක මුදලක් ලංකාවේ සිටින තම දෙමව්පියන්ට එවීම. මෙහිදී ගනුදෙනුව වන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රටට ලැබීම. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අපි සටහන් කරන්නේ ජංගම ගිණුමේ ද්විතීක ආදායම් ගිණුමේ. ඒ අනුව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීමක් නිසා එය ද්විතීක ආදායම් ගිණුමේ බැර සටහනක් ලෙස සටහන් කරන්න ඕනේ. රටට විදේශ විනිමය ගලායමක් සිදුවීම නිසා මූල්‍ය ගිණුමේ අනෙකුත් ආයෝජන නැත්නම් මුදල් සහ තැන්පතු වත්කම් ඉහළ යාම මූල්‍ය වත්කම් වල සුද්ධ අත්කර ගැනීම ඉහළ යාමක් ලෙස සටහන් කරන්න ඕනේ. ඒ අනුව මේ ප්‍රශ්නයට පිළිතුර වන්නේ ජංගම ගිණුමේ ද්විතීක ආදායම් ගිණුමේ බැර සටහනක් සහ මූල්‍ය ගිණුමේ මුදල් සහ තැන්පතු හර සටහනක් යන්නයි. මේ වන විට අපි ගෙවුම් තුලන යන කුමක්ද, එහි මූලික සංරචක මොනවාද සහ ගෙවුම් තුලනේ ගනුදෙනු සටහන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන අවසන්. දැන් අපි මීළඟට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ගෙවුම් තුලනේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව. ඒ අනුව අපි පළමුවෙන්ම අවධානය යොමු කරලා බලමු ශ්‍රී ලංකාවේ ජංගම සහ ප්‍රාග්ධන ගිණුමෙහි මෑත කාලීනව සිදු වෙනස්කම් සහ එහි උපනතීන් පිළිබඳව. ඔව් ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේ උපනතීන් සලකා බැලීමේදී ඔබට දැන් තිරේ දිස් වෙනවා ඇති 2017 වසරේ සිට 2020 වසර දක්වා ජංගම ගිණුමේ ප්‍රධාන උපගිණුම් වල ගනුදෙනු සටහන් වී ඇති ආකාරය. මුලින්ම අපි වෙළඳ ශේෂය වෙත යොමු වෙමු. 2019 සහ 2020 වසර සංසන්දනය කිරීමේදී ඔබට පේනවා වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ ආනයන වියදම් වල සැලකිය යුතු අඩුවීම. අපි දන්නවා 2020 වසරේදී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සඳහා යම් සීමාවන් පැනෙව්වා. ඒ අනුව සහ බොරතෙල් මිල ගණන් වල ගෝලීය වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් වල පහළ යාම හේතුවෙන් ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු වුණා. ඊට අමතරව අපනයන ආදායම ගත්තොත් යම්කිසි අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ COVID-19 වසංගතයේ බලපෑම එක්ක ඇති වූ අඩුවීම. හැබැයි 2020 වසරේදීත් අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 10කට වඩා වැඩි මට්ටමක පැවතුණා. ඊළඟට සේවා ගිණුම වෙත යොමු වෙමු. සේවා ගිණුමේ අතිරික්තය 2020 වසරේදී සැලකිය යුතු ලෙස අඩු වී තියෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ COVID-19 වසංගතය හමුවේ විදේශීය අංශය 2020 වසරේදී අකර්මණ්‍ය වීම. ඊට අමතරව ගුවන් සහ මුහුදු කුලී සේවා ආශ්‍රිත ගනුදෙනු වලටත් යම් බලපෑමක් ඇති වුණා. ප්‍රාථමික ආදායම් ගිණුම ගත්තොත් ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වෙලා තියෙනවා 2020 වසරේදී. ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳ පොලේ පොලි සහ කූපන ගෙවීම් අඩුවීම. ඊට අමතරව ඍජු ආයෝජන ව්‍යාපාරවල ලාභාංශ සහ ප්‍රතිආයෝජිත ඉපයීම් අඩුවීමත් ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය අඩුවීමට බලපාලා තියෙනවා. ද්විතීක ආදායම් ගිණුමේ අතිරික්තය 2020 වසරේදී වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ගත්තාම මෙම ගිණුම් හතරේම එකතුව නැත්නම් ජංගම ගිණුමේ හිඟය 2020 වසරේදී අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුමේ සුළු අතිරික්තයක් වන එක්සත් ජනපද ඩොලර් මිලියන 28ත් එකතු කරාම ජංගම සහ ප්‍රාග්ධන ගිණුමේත් හිඟය 2020 වසරේදී අඩු වී ඇති ආකාරය ඔබට පෙනී යනවා. අපි මෙම ගිණුම් වල ශේෂයන් දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම වෙළඳ ගිණුම, ජංගම ගිණුම, ජංගම සහ ප්‍රාග්ධන ගිණුම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එම ගිණුම් වල හිඟයන් 2020 වසරේදී අඩු වී ඇති බව පෙනී යනවා. ජංගම සහ ප්‍රාග්ධන ගිණුමෙහි මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි මීළඟට මූල්‍ය ගිණුමෙහි මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කරමු. ඔව් මූල්‍ය ගිණුමේ මෑත කාලීන ප්‍රවණතා සලකා බැලීමේදී ඔබට දැන් තිරේ දිස් වෙනවා ඇති 2017 වසරේ සිට 2020 වසර දක්වා මූල්‍ය ගිණුමේ සැකැස්ම නැත්නම් දත්ත සටහන් වී ඇති ආකාරය 2019 සහ 2020 වසර සංසන්දනය කිරීමේදී අපිට කියන්න පුළුවන් 2020 වසරේදී මූල්‍ය වත්කම් වල සුද්ධ අත්කර ගැනීම සහ මූල්‍ය වගකීම් වල සුද්ධ වෙනස් වීම සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා.
මූල්‍ය ගිණුමේ අනෙකුත් ප්‍රධාන සංරචක වෙත යොමු වුණොත් ඍජු ආයෝජන වගකීම් ආශ්‍රිත ගනුදෙනු 2020 වසරේදී අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා 2019ට සාපේක්ෂව. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශ ඍජු ආයෝජන ලැබීම් 2020 වසරේදී යම් මට්ටමකට අඩුවීම. ඊට අමතරව ගත්තොත් විවිධ ආයෝජන වගකීම් ආශ්‍රිත ගනුදෙනු 2020 වසරේදී අඩුවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර කල්පිරීමක් 2020 වසරේදී වාර්තා වීම. ඊට අමතරව රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ සහ කොළඹ කොටස් වෙළඳපොලේ ශුද්ධ ගෙවීම් 2020 වසරේදී වාර්තා වුණා. අනෙකුත් ආයෝජන වගකීම් 2020 වසරේදී ඉහළ යාමක් පෙන්눔 කරනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ චීන සංවර්ධන බැංකුවෙන් 2020 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලැබීම සහ විදේශ විනිමය හුවමාරු ගිවිසුමක් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් 2020 වසරේදී ලැබීම. සංචිත වත්කම් ආශ්‍රිත ගනුදෙනු ගත්තොත් 2020 වසරේදී අඩුවීමක් පෙන්눔 කරනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වුණේ 2020 වසරේදී සංචිත වත්කම් අඩුවීම. ගෙවුම් තුලන අත්පොතෙහි 6 වන සංස්කරණයට අනුව ගෙවුම් තුලනෙහි සමස්ත ශේෂය ගණනය කළ නොහැකි වෙනවා. ඒ අනුව අපි ගෙවුම් තුලන ලේඛනයක් මගින් සමස්ත ශේෂය ගණනය කරන්නේ කෙසේද සහ එහි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳවත් අපේ දරුදැරියන්ව දැනුවත් කරමු. ඔබ පෙර සඳහන් කර පරිදි PPM 6 සංස්කරණය හඳුන්වා දීමත් සමග සමස්ත ශේෂය අපිට ගෙවුම් තුලනෙන් ගණනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමස්ත ශේෂය කියලා නිර්වචනය කරන්නේ සුද්ධ විදේශීය සංචිතවල වෙනස් වීම. ඒ අනුව සමස්ත ශේෂය ගණනය කරන විට කාල පරිච්ඡේදයේ අවසානයේදී සුද්ධ සංචිත වත්කම් තත්වයෙන් කාල පරිච්ඡේදයේ ආරම්භයේදී පැවති සුද්ධ සංචිත වත්කම් තත්වය අඩු කරාම සමස්ත ශේෂය ගණනය කරන්න පුළුවන්. ඔබට තිරේ දිස්වන සංඛ්‍යා සටහනේ 2018 වසරේ සිට 2020 වසර දක්වා දල නිල සංචිත වත්කම් තත්වය සංචිත වලට අදාළ වගකීම් සහ සුද්ධ විදේශීය සංචිත වලට අදාළ දත්ත පවතිනවා. 2020 වසර ගත්තොත් සුද්ධ විදේශීය සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 3543ක් වුණා. 2019 වසරේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 5871ක් පමණ වුණා. ඒ අනුව 2020 වසරේදී සමස්ත ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන ඍණ 2328ක්. එයින් අදහස් වන්නේ 2020 වසරේදී සමස්ත ශේෂයේ හිඟයක් පැවති බවයි. ඒ අනුව සමස්ත ශේෂයේ අතිරික්තයක් තියෙනවා නම් අපි එකෙන් පෙන්눔 කරන්නේ දල නිල සංචිතවල ඉහළ යාමක්. හැබැයි 2020 වසරේ සමස්ත ශේෂයේ හිඟයක් පැවතීම එයින් නිරූපණය වන්නේ ප්‍රධාන වශයෙන් නිරූපණය වන්නේ දල නිල සංචිතවල පහළ යාමක්. අපි බලමු මෙම සමස්ත ශේෂය ඇති වැදගත්කම සහ ඒ ආර්ථික ප්‍රතිවිපාක මොනවද කියලා. මේ සංඛ්‍යා සටහනේ පේන ආකාරයට 2020 වසරේදී සමස්ත ශේෂයේ හිඟයක් තිබුණා. 2019 වසරේදී සමස්ත ශේෂයේ අතිරික්තයක් වාර්තා වුණා. එහෙම සමස්ත ශේෂයේ අතිරික්තයක් තියෙනකොට විදේශ සංචිත වැඩිවීමක් එයින් පිළිබිඹු වෙනවා. එහෙම විදේශ සංචිත ඉහළ මට්ටමක තියෙනකොට රටකට ආනයන ශක්්‍යතාවයත් වැඩි කර ගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය වෙනවා සමස්ත ශේෂයේ අතිරික්තයක් පැවතීම තුළින්. විනිමය අනුපාතය කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ඇති නොවීමත් මෙයින් ඇති තවත් වැදගත්කමක්. ඊට අමතරව ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු වීමත් සමස්ත ශේෂයේ අතිරික්තයක් මගින් සිදුවනවා. මීළඟට අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මූල්‍ය ගිණුමෙහි වැදගත් උපසංරචකයක් වන විදේශීය ආයෝජන පිළිබඳව. ඒ අනුව අපි විදේශීය ආයෝජන එහි අන්තර්ගතය සහ එහි ඇති ආර්ථික වැදගත්කම පිළිබඳවත් අපේ සිසු දරුවන්ව දැනුවත් කරමු. මුලින්ම අපි විදේශීය ආයෝජනයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා නිර්වචනය කරගමු. විදේශීය ආයෝජනයක් කියන්නේ රටක යම් ආයතනයක් හෝ පුද්ගලයෙකු වෙනත් රටක මූල්‍ය වත්කම් මිලදී ගැනීම, නව ව්‍යාපාර ස්ථාපිත කිරීම, පවත්නා ව්‍යාපාරවල කොටස් මිලදී ගැනීම යනාදී ගනුදෙනු. ඒ අනුව විදේශීය ආයෝජන අපිට දිගුකාලීන සහ කෙටිකාලීන යනුවෙන් බෙදා වෙන් කරගන්න පුළුවන්. දිගුකාලීන විදේශීය ආයෝජන යනුවෙන් හඳුන්වන්නේ විදේශීය ඍජු ආයෝජන සහ භාණ්ඩාගාර බැඳුම් කර සහ ස්වෛරීත්ව බැඳුම් කරවල සිදුවන ආයෝජන. කෙටිකාලීන ආයෝජන ලෙස අපට හඳුන්වන්න පුළුවන් කොටස් වෙළඳපොලේ ආයෝජන සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන. අපි පැහැදිලි කරගමු විදේශීය ඍජු ආයෝජනයක් සහ
විවිධ ආයෝජන නැත්නම් කලඹ ආයෝජනයක් අතර ඇති ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. විදේශීය ආයෝජකයෙකු යම්කිසි දේශීය සමාගමක කොටස් මිලදී ගන්න විට 10%කට වඩා වැඩි කොටස් වල ආයෝජනය කරනවා නම් එය විදේශීය ඍජු ආයෝජනයක් කියලා අපි හඳුන්වනවා. එසේ ආයෝජනය කරන විට 10%කට වඩා අඩු කොටස් වල ආයෝජනය කරනවා නම් එය විවිධ ආයෝජනයක් කියලා හඳුන්වනවා. මීට අමතරව තවත් ප්‍රධාන වෙනස්කමක් වන්නේ විදේශීය ඍජු ආයෝජන දීර්ඝකාලීන ආයෝජන වීම. එසේ දීර්ඝකාලීන ආයෝජන සිදු කිරීමේදී දීර්ඝකාලීන ලාභ අපේක්ෂාවෙන් තමයි ආයෝජකයෝ ආයෝජනය කරන්නේ. විවිධ ආයෝජන වල ආයෝජන කාලය කෙටි කාලීන වෙනවා. ඒ අනුව කෙටි කාලීන ලාභ අපේක්ෂාවන් වලින් ආයෝජනය කිරීම විවිධ ආයෝජන වල තවත් වැදගත් කරුණක්. අපි විදේශීය ආයෝජන වල ආර්ථික වැදගත්කමත් සාකච්ඡා කරමු. විදේශීය ආයෝජන රටකට ගලා යාම තුළින් ඒ ලැබෙන මූල්‍ය ප්‍රවාහ අපිට රටේ යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතුරුම් ආයෝජන පරතරය නැත්නම් ජංගම ගිණුමේ හිඟය මූල්‍යණය කරගන්න විදේශ ආයෝජන යොදා ගන්න පුළුවන්. විදේශ ආයෝජන සමග බොහෝ විට දියුණු තාක්ෂණය සහ විදේශීය විශේෂඥ ඥානය රටට ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. විදේශීය ඍජු ආයෝජන ගත්තොත් විදේශීය ඍජු ආයෝජන ණය නොවන ප්‍රාග්ධන ගලා යාමක් නිසා රටේ ණයබර ඉහළ නොයාමත් ඉතාමත්ම වැදගත් කාරණයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවුම් තුලන අත්පොතෙහි 6 වන සංස්කරණයේදී අන්තර්ජාතික ආයෝජන තත්ත්වය යනුවෙන් නව සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරමු. ඔව් BPM 6 සංස්කරණය හඳුන්වා දීමත් සමග මෙම අන්තර්ජාතික ආයෝජන තත්ත්වය කියන නව සංකල්පය හඳුන්වා දී තියෙනවා. අන්තර්ජාතික ආයෝජන තත්ත්වය අපි ගත්තොත් සංකල්පීය වශයෙන් රටේ විදේශීය අංශයේ ශේෂපත්‍රය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අන්තර්ජාතික ආයෝජන තත්ත්වයේ සටහන් කරන්නේ රටේ නේවාසිකයන් සතු විදේශීය වත්කම් සහ ඔවුන් වෙත ඇති විදේශීය වගකීම් වල වටිනාකම සහ සංයුතියයි. BPM 6 සංස්කරණය යටතේ අන්තර්ජාතික ආයෝජන තත්ත්වය සම්පාදනය කිරීමේදී මූලික වශයෙන් කාර්ය අනුව කෙරෙන වර්ගීකරණය නැත්නම් මූල්‍ය උපකරණ මත පදනම්ව තමයි අන්තර්ජාතික ආයෝජන තත්ත්වය සම්පාදනය කරනු ලබන්නේ. ඒ අනුව ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනෙකුත් ආයෝජන සහ සංචිත වත්කම් යටතේ අන්තර්ජාතික ආයෝජන තත්ත්වය සම්පාදනය කරනු ලබනවා. අපි අන්තර්ජාතික ආයෝජන තත්ත්වයේ මෑත කාලීන වෙනස්කම් පිළිබඳ සලකා බලමු. දැන් ඔබට තිරයේ දිස්වන සංඛ්‍යා සටහනේ 2019 සහ 2020 වසරේ අන්තර්ජාතික ආයෝජන තත්ත්වයේ වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ අනුව ඔබට පේනවා 2019 සහ 20 වසරේ විදේශීය වත්කම් සහ වගකීම් වෙනස් වී ඇති ආකාරය. මුලින්ම ඍජු ආයෝජන ගත්තොත් ඍජු ආයෝජන වගකීම් තත්ත්වය 2020 වසරේදී ඉහළ ගොස් තියෙනවා. ඒ සඳහා හේතු වන්නේ 2020 වසරේදී ඍජු ආයෝජන ලැබීම් රටට වාර්තා වීම. විවිධ ආයෝජන ගත්තොත් විවිධ ආයෝජන වගකීම් තත්ත්වය සැලකිය යුතු ලෙස 2020 වසරේදී අඩු වෙලා තියෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කරවල වෙළඳ වටිනාකම නැත්නම් වෙළඳ පොළ මිල ගණන් අඩු වීම 2020 වසරේදී. ඊට අමතරව රාජ්‍ය සුරකුම්පත් වෙළඳ පොලේ සහ කොළඹ කොටස් වෙළඳ පොලේ වාර්තා වූ ශුද්ධ ගෙවීමුත් ඒ සඳහා බලපාලා තියෙනවා. අනෙකුත් ආයෝජන යටතේ විදේශීය ණය වගකීම් තත්ත්වය 2020 වසරේදී සුළු වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා බලපාන්නේ රජයට සහ පෞද්ගලික අංශය වෙත ණය ලැබීම් වාර්තා වීම. ඊට අමතරව සංචිත වත්කම් ගත්තොත් සංචිත වත්කම් වල සැලකිය යුතු අඩුවීමක් 2020 වසර අවසානයේදී වාර්තා වුණා. ඒ අනුව සංචිත වත්කම් 2019 වසරේදී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 7642 සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 5664ක් දක්වා අඩු වී තිබෙනවා. දැන් අපි ගත්තොත් මෙම තත්ත්වයන්ගේ සමස්තය මුළු වත්කම් සහ වගකීම් තත්ත්වය ශ්‍රී ලංකාව 2019 2020 සහ ඊට පෙර තත්ත්වය ගත්තොත් විදේශීය වගකීම් තත්ත්වය වත්කම් තත්ත්වයට වඩා ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ශුද්ධ අන්තර්ජාතික ආයෝජන තත්ත්වය ඍණාගයක් ගන්නවා. එයින් අදහස් කරන්නේ සුද්ධ අන්තර්ජාතික ආයෝජන තත්ත්වයේ ශුද්ධ වගකීම් තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාවේ පවතින්නේ.
2020 වසරේදී මෙම ශුද්ධ වගකීම් තත්ත්වයේ යම් අඩුවීමක් පෙන්눔 කළා තියෙනවා. ගෙවුම් තුලනේ සමස්ත ශේෂයේ අතිරික්තයක් පැවතීම විදේශීය සංචිත ඉහළ යාමට හේතුවක් බව සමස්ත ශේෂය පිළිබඳ සාකච්ඡාවේදී ඔබ සඳහන් කළා. ඒ අනුව අපි මීළඟට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විදේශීය සංචිත පිළිබඳවයි. ඔබට පුළුවන් ද අපිට පැහැදිලි කරන්න රටක් ප්‍රමාණවත් සංචිත මට්ටමක් පවත්වා ගත යුතු වන්නේ ඇයි කියලා? ඔව් විදේශීය සංචිත ගත්තාම ඕනම රටකට රටට පවතින විදේශීය සංචිත ඉතාමත්ම වැදගත් වෙනවා. එසේ වැදගත් වන්නේ ඇයි කියලා අපි සාකච්ඡා කරමු. එක වාසියක් තමයි ආර්ථික අර්බුදයකදී ප්‍රයෝජනය ගැනීමට හැකියවීම. රටකට බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නංවා ගැනීමටත් ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. රටේ කෙටි කාලීන වගකීම් සහ දිගු කාලීන වගකීම් පියවීමට නම් ප්‍රමාණවත් විදේශීය සංචිත පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව විනිමය අනුපාතිකයේ අනවශ්‍ය උච්චාවචනයන් පාලනය කිරීමට විදේශ සංචිත යොදා ගන්න පුළුවන්. ඒ අනුව මහා බැංකුවට විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වී අනවශ්‍ය උච්චාවචනයන් පාලනය කිරීමට හැකියාව ලැබෙන්නේ විදේශ සංචිත ප්‍රමාණවත් මට්ටමක පවත්වා ගත්තොත් විතරයි. අපි විදේශ සංචිත පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරොත් විදේශ සංචිත හැඳින්වීම් දෙකක් තියෙනවා. එකක් තමයි දල නිල සංචිත, අනික එක මුළු විදේශීය සංචිත. දල නිල සංචිත කියලා අපි හඳුන්වන්නේ රජය සහ මහා බැංකුව සතු විදේශීය සංචිත. ඒකට වාණිජ බැංකු සතු විදේශ සංචිතත් එකතු කරාම මුළු විදේශීය සංචිත ගණනය කරන්න පුළුවන්. දැන් අපි මෙම රූප සටහනේ දක්වා ඇති ආකාරයට 2019 සහ 2020 වසරේ සංචිතවල වෙනස් වීම සලකා බැලුවොත් දල නිල සංචිතවල අඩුවීමක් පෙන්눔 කරනවා. ඊට අමතරව මුළු විදේශ සංචිතවලත් යම් අඩුවීමක් පෙන්눔 කරනවා. දල නිල සංචිත අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ විදේශ ණය සේවා කරන ගෙවීම් සැලකිය යුතු මට්ටමින් 2020 වසරේදී සිදු කිරීමට අවශ්‍ය වීම. ඊට අමතරව මුළු විදේශ සංචිත අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ දල නිල සංචිතවල මෙම අඩුවීම. සංචිත වල ප්‍රමාණාත්මක භාවයේ මයින මිනුම් දණු කීපයක්ම තියෙනවා. එකක් තමයි සංචිත මට්ටමේ නැත්නම් සංචිතවල තියෙන ආනයන හැකියාව. ආනයන හැකියාව ගණනය කරන්නේ දල නිල සංචිත ප්‍රමාණය වාර්ෂික ආනයන වල මාසික සාමාන්‍යයෙන් බෙදුවාම අපිට සංචිත යොදාගෙන කෙතරම් මාස ගාණක් ආනයන පියවා ගන්න පුළුවන්ද කියලා ගණනය කරගන්න පුළුවන්. ඒ අනුව 2020 වසර අවසානයේදී පැවති සංචිත ප්‍රමාණය මාස 4.2ක ආනයන වටිනාකමකට සමාන වෙලා තියෙනවා. මේ උදාහරණයේ ගණනය කිරීම දක්වා තියෙනවා. සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් මිලියන 5664 වාර්ෂික ආනයනවල සාමාන්‍ය මාසික සාමාන්‍යයෙන් බෙදුවාම මාස 4.2ක් පමණ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදය අනුව මාස 3කට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් රටක් පවත්වා ගන්නවා නම් එය ඉතාමත්ම ප්‍රමාණවත් යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. විදේශ සංචිතවල ප්‍රමාණාත්මක භාවය මානේ තවත් ඒකකයක් වන්නේ දල නිල සංචිත වත්කම් කෙටි කාලීන ණය සහ වගකීම් වල අනුපාතයක් ලෙස ගැනීම. ඒ අනුව 2020 වසරේදී මෙය 43%ක් පමණ වෙලා තියෙනවා. මීළඟට අපගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ රටක විදේශීය අංශය පිළිබඳව සලකා බැලීමේදී ඉතා වැදගත් මාතෘකාවක් වන විදේශ විනිමය වෙළඳපොළ සහ විදේශ විනිමය අනුපාතිකය පිළිබඳවයි. රටක් විදේශයක් සමග ගනුදෙනු කිරීමේදී විදේශ විනිමය අනුපාතිකයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයක්. එම නිසා අපි දැන් බලමු විදේශ විනිමය වෙළඳපොළ යනු කුමක්ද, විනිමය අනුපාතිකය යන්නේ අදහස් කරන්නේ කුමක්ද සහ විනිමය අනුපාතිකයේ තීරණය වන්නේ කෙසේද යන්න පිළිබඳව. විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම හඳුන්වා දීමක් කරගමු. විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ විවිධ රටවල මුදල් වර්ග හුවමාරු වන වෙළඳපොළ. ඒ සඳහා ප්‍රධාන සහභාගීකරුවන් කීප දෙනෙක්ම ඉන්නවා. වාණිජ බැංකු, බහුජාතික සමාගම්, බැංකු නොවන මූල්‍ය ආයතන සහ මහා බැංකුව විදේශ විනිමය වෙළඳපොළේ ප්‍රධාන සහභාගීකරුවන් වෙනවා. විනිමය අනුපාතිකය කියලා හඳුන්වන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය.
ඒ අනුව අපි විනිමය අනුපාතිකයේ හැඳින්වීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු කියවීම, අනික් එක වක්‍ර කියවීම. ඍජු කියවීම කියලා හඳුන්වන්නේ විදේශ මුදල් ඒකකයක වටිනාකම දේශීය මුදලින් ප්‍රකාශ කිරීම. උදාහරණයක් ලෙස ගත්තොත් ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 202.4ක් පමණ වෙනවා කියලා සැලකුවොත් එය ඍජු කියවීම. මීට අමතරව වක්‍ර කියවීම යනුවෙන් හඳුන්වන්නේ දේශීය මුදල් ඒකකයක වටිනාකම විදේශීය මුදලින් ප්‍රකාශ කිරීම. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා රුපියල් 1ක් බ්‍රිතාන්‍ය පවුම් 0.0036ක් පමණ වෙනවා කියලා සැලකුවොත් එය වක්‍ර කියවීම. මීට අමතරව විනිමය අනුපාතිකයේ තවත් ප්‍රධාන හැඳින්වීම් දෙකක් තියෙනවා. එකක් තමයි නාමික විනිමය අනුපාතිකය, අනික මූර්ත විනිමය අනුපාතිකය. අපි කලින් සඳහන් කළේ නාමික විනිමය අනුපාතිකය. ඒ කිව්වේ විදේශීය මුදල් ඒකකයකගේ දේශීය මුදලින් ප්‍රකාශ කිරීම නැත්නම් දේශීය මුදල් ඒකකයකගේ විදේශීය මුදලින් ප්‍රකාශ කිරීම. ඊට අමතරව මූර්ත විනිමය අනුපාතිකයත් ඉතාමත් වැදගත් ගණනය කිරීමක්. මූර්ත විනිමය අනුපාතිකය කියලා අපි හඳුන්වන්නේ උද්දමන අනුපාතිකයන්හි පරතරය සඳහා ගලපන ලද නාමික විනිමය අනුපාතිකය. ඒ අනුව මූර්ත විනිමය අනුපාතිකය ගණනය කරන්නේ නාමික විනිමය අනුපාතිකය දේශීය උද්දමන අනුපාතිකයෙන් වැඩි කරලා විදේශීය උද්දමන අනුපාතිකයෙන් බෙදුවාම මූර්ත විනිමය අනුපාතිකය ගණනය කරන්න පුළුවන්. අපි විදේශ විනිමය වෙළඳපොළ නැත්නම් විනිමය අනුපාතිකය සම්බන්ධ ගැටලු පසුගිය විභාගයේදී අහලා තියෙන ගැටලු කීපයක් වෙත යොමු වෙමු. පළමු ගැටලුව වන්නේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ ඇමරිකානු ඩොලරයේ රුපියල් මිල ඉහළ නංවනුයේ පහත් සඳහන් කවර කරුණක්ද යන්න තමයි ප්‍රශ්නය වුණේ. ඔබට පැහැදිලි මෙහිදී රුපියලේ අගේ පිරිහීමක් නැත්නම් අවප්‍රමාණයක් සිදුවන්න හේතුව තමයි අහලා තියෙන්නේ. ඒ නිසා මේකේ මෙම ප්‍රශ්නයට පිළිතුර වන්නේ ශ්‍රී ලංකාවට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ මූර්ත පොලි අනුපාතික ඉහළ යාම. අපි දන්නවා විදේශ රටක මූර්ත පොලි අනුපාතික ඉහළ ගියාම දේශීයව ඇති විදේශී ආයෝජන රටෙන් බැහැරට යාමක් සිදු වෙන්න පුළුවන්. එසේ විදේශී ආයෝජන ගෙවීම් වාර්තා වීම හේතුවෙන් විදේශ විනිමය වෙළඳපොලේ පීඩනයක් ඇතිවීමෙන් දේශීය මුදලේ අගය අවප්‍රමාණය වෙන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් ගමු. ජපාන් යෙන් මුදල් ඒකකයේ ශ්‍රී ලංකා රුපියල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ වැටුනොත් ඒකෙන් ඇතිවන බලපෑම තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔබට මෙම ප්‍රශ්නේ පැහැදිලි වෙනවා මෙහිදී රුපියලේ අගය වැඩිවීමක් නැත්නම් රුපියල අති ප්‍රමාණය වීමෙන් ඇතිවන බලපෑම තමයි අහලා තියෙන්නේ. දේශීය රුපියලේ අගය අති ප්‍රමාණය වුණාම ආනයන සඳහා දැරීමට සිදුවන වියදම අඩු වෙනවා නැත්නම් ආනයන සාපේක්ෂව ලාභදායී වෙනවා. ඒ අනුව මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ජපානයේ භාණ්ඩ සාපේක්ෂව ලාභදායී වීම. විදේශ විනිමය අනුපාතිකය හා සම්බන්ධ දර්ශක ගැන කතා කිරීමේදී නාමික සපල සහ මූර්ත සපල විනිමය අනුපාතික දර්ශක ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව අපි මේ නාමික සපල සහ මූර්ත සපල විනිමය අනුපාතික දර්ශක යනු කුමක්ද සහ ඒවා අතර පවතින්නේ කුමන සම්බන්ධතාවයක්ද කියලත් විමසා බලමු. නාමික සහ මූර්ත සපල විනිමය අනුපාත දර්ශක කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු. රටක විදේශ මුදල් වර්ග කිහිපයකින් සැදුම්ලත් පැසක් මත බර තැබූ අගය මත පිළියෙල කරන විනිමය අනුපාතික දර්ශක තමයි නාමික සහ මූර්ත සපල විනිමය අනුපාතික දර්ශක කියලා හඳුන්වන්නේ. මුලින්ම අපි නාමික සපල විනිමය අනුපාතික දර්ශකය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් නාමික විනිමය අනුපාතවල බරිත සාමාන්‍යයක් තමයි නාමික සපල විනිමය අනුපාත දර්ශකය කියලා හඳුන්වන්නේ. එසේ බර තබන්නේ බර තැබීම තීරණය කරනු ලබන්නේ එම රට එම මුදල් ඒකකය සමග සිදු කරන වෙළඳාමේ සාපේක්ෂ ප්‍රමාණය මත. මූර්ත සපල විනිමය අනුපාතක දර්ශකය කියන්නේ මූර්ත විනිමය අනුපාතවල බරිත සාමාන්‍යයක්. ඒ අනුව ශ්‍රී ලංකාව නාමික සපල සහ මූර්ත සපල විනිමය අනුපාත දර්ශක කීපයක්ම සම්පාදනය කරනවා. මුදල් වර්ග 5ක්, මුදල් වර්ග 10ක් සහ මුදල් වර්ග 24ක පැස මත පදනම්ව එම දර්ශක සම්පාදනය කරනවා. එම දර්ශක වලින් මුදල් වර්ග 5 සහ මුදල් වර්ග 10 යන පැස මත පදනම්ව
සම්පාදනය කරන විනිමය අනුපාත දර්ශක ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගන්නවා. මුදල් වර්ග 24 මත පදනම්ව සම්පාදනය කරන දර්ශකය අපි ප්‍රකාශයට පත් කරනු ලබනවා. සරල අර්ථයෙන් ගත්තාම දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුල ඇති විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම මත විනිමය අනුපාතිකය තීරණය වනවා. නමුත් සෑම රටක් සම්බන්ධයෙන්ම මෙම අර්ථකථනය අදාළ වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ වුවද විවිධ කාලවකවානු වලදී විවිධ විනිමය අනුපාතික ක්‍රම භාවිතා කර තිබෙනවා. එම නිසා අපි දැන් බලමු ලෝකයේ භාවිතා වන විවිධ විනිමය අනුපාතික ක්‍රම පිළිබඳව. විවිධ විනිමය අනුපාතික ක්‍රම ගත්තාම කීපයක්ම තියෙනවා. එකක් තමයි නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමය. නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමය අනුපාතය තීරණය වන්නේ දේශීය විදේශ විනිමය වෙළඳපොලේ විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අනුවයි. ඒ අනුව නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමයක් යටතේ විනිමය අනුපාතය තීරණය කිරීමට මහ බැංකුවේ මැදිහත් වීමක් සිදුවන්නේ නැහැ. එසේ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා. අපි මුලින්ම වාසි සාකච්ඡා කරොත් නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් පවත්වාගෙන යන රටකට විදේශ විනිමය සංචිත ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම පෙර සඳහන් කර පරිදි මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොළට වැඩි වශයෙන් මැදිහත් වීමට අවශ්‍ය නොවීම නිසා විදේශ සංචිත ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය නොවීම. නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක අවාසිත් අපි සාකච්ඡා කරමු. නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමය අනුපාතිකය තීරණය වන්නේ වෙළඳපොළ සාධක මත බැවින් නැත්නම් විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම මත බැවින් විනිමය අනුපාතිකයේ ඉහළ උච්චාවචනයක් ඇති වෙන්න පුළුවන්. එසේ විනිමය අනුපාතිකයේ ඉහළ උච්චාවචනයක් ඇති වුණාම ආනයනකරුවන්ට අපනයනකරුවන්ට සහ ආයෝජකයන්ට අවිනිශ්චිතතාවයක් ඇති වෙනවා. ඒව තමයි නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක තියෙන අවාසි. අපි ඊළඟට සාකච්ඡා කරමු අනික් විනිමය අනුපාතික ක්‍රමය ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ මූල්‍ය අධිකාරිය විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වී විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීමක් සිදු කරනවා. ඒ අනුව මහ බැංකුවට විදේශ විනිමය වෙළඳපොළ වෙත විදේශ විනිමය සැපයීම තුළින් හෝ මිලදී ගැනීම තුළින් විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙසේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් පවත්වාගෙන යාමේ වාසි මෙන්ම අවාසිත් තියෙනවා. වාසි ගැන සලකා බැලුවොත් විනිමය අනුපාතිකය ඉතාමත් ස්ථාවර අගයක පැවැත්වීම තුළින් ආනයන සහ අපනයනකරුවන්ට දැඩි නිශ්චිතභාවයක් සහතික කරනවා. ඊට අමතරව එමගින් උද්දමනය පහළ මට්ටමක පවත්වා ගැනීමටත් හැකියාවක් ලැබෙනවා. අපි දන්නවා ස්ථාවර විනිමය අනුපාතිකයක් පවතින විට විනිමය අනුපාතිකයේ අවප්‍රමාණයක් සිදුවන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී ආනයන හරහා රටේ උද්දමනයට ඇතිවන බලපෑමක් ඇතිවන්නේ නැහැ. ඊට අමතරව විනිමය අනුපාතිකයේ අවදානමක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයන් දිරිගැන්වෙනවා. ඒ අනුව ආයෝජන ප්‍රවාහ වැඩි වශයෙන් රටට ගලා යාමක් සිදුවන්න පුළුවන්. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක අවාසි ගැන සාකච්ඡා කරොත් ගෙවුම් තුලනේ අසමතුලිතතාවයන් ඇතිවීමට මෙය හේතු වන්න පුළුවන්. ඊට අමතරව විදේශ විනිමය සංචිත අඩුවීමටත් මෙම ක්‍රමය බලපාන්න පුළුවන්. මම පෙර සඳහන් කර පරිදි මහ බැංකුව දැඩි විදේශ විනිමය අනුපාතිකයේ දැඩි පීඩන තත්ත්වයක් පවතින විට නිරන්තරයෙන් විදේශ විනිමය වෙළඳපොළ වෙත විනිමය සැපයීමේදී විදේශ සංචිත ප්‍රමාණය අඩුවන්න පුළුවන්. ඊට අමතරව අනපේක්ෂිත විදේශ විනිමය අර්බුද සඳහා විදේශ සංචිත ඉහළ ප්‍රමාණයක් තබා ගැනීමටත් අවශ්‍ය වෙනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් යටතේ. මෙම ප්‍රධාන විනිමය අනුපාත තීරණය කිරීමේ ක්‍රමවේදයන්ට අමතරව පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියලා තවත් විනිමය අනුපාත ක්‍රමයක් පවතිනවා. එය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය සහ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයේ සංකලනයක්. ඔව්. එම පැහැදිලි කිරීමත් සමග ගෙවුම් තුලනය විදේශ මූල්‍ය සහ විනිමය අනුපාතික යන මාතෘකාව යටතේ වන සාකච්ඡාව අවසන් කෙරෙනවා.
අද දින අප මෙම වැඩසටහන මගින් අවධානය යොමු කරේ රටක විදේශීය අංශය පිළිබඳව සැලකීමේදී වැදගත් වන කරුණු සමූහයක් පිළිබඳවයි. ඒ අනුව ගෙවුම් තුලනය සහ එහි අන්තර්ගතය, විදේශ ආයෝජන, අන්තර්ජාතික ආයෝජන තත්ත්වය, විදේශීය සංචිත සහ විනිමය අනුපාතිකය යන කරුණු ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මෙම කරුණු සම්බන්ධයෙන් මෑත කාලීනව සිදු වූ විශේෂ සිදුවීම් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර අපොස උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින සිසු දරුවන්ට මෙම වැඩසටහන ඉතා වැදගත් වේවියයි කියා අප සිතනවා. මේ සඳහා අද මැදිරියට පැමිණ අප සමග මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා මහා බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ හර්ෂ අබේරත්න මහතාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වයේ සැපයූ ශ්‍රී ලංකා මහා බැංකුවටත් මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු සිදු කළ බැංකු විදුපියසටත් මෙවන් හරවත් වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමට සහභාගී වූ ස්වාධීන රූපවාහිනී සේවයටත් අපි ස්තුතිවන්ත වෙනවා. එසේම මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දූල පුතාලට විශිෂ්ට ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අද අපි මෙම වැඩසටහන නිමවට පත් කරනවා. ඔබ සැමට සුබ දවසක්.